වැරදි වෙලාවක කියලාද? මගේ පුදුලිය දැසේ රුපියල් පාකරන දාතන්ත්‍ර මුල්ලර මුදල සමග තියෙන වැඩපිළිවෙල. ඒතකොට එහෙම තියෙදි විනෝඩපාතය අතහැරියොත් කොහොමවත් මේක කෙලවරක් නැතුව යන්න ගන්නවා. අපිට ගන්නට තියෙන ලැබෙන්නට යන IMF ණයට මෙහි බලපෑමක් ඇති වෙයි කියලා හවාල උන්ඩියල් විදියට මුදල් පාවිච්චි කිරීම. ඔව් ගවන සාමාන්‍යයෙන් රටක ආර්ථික තත්ත්වයක් ඍණ මට්ටමේ පැවතුනොත් මොන වගේ තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්? ඒ කියන්නේ ජීවන වියදම ඉහළ යනවද? කොහොමද බඩු මිල? රටක ආර්ථික වේගය ඍණ මට්ටම කියන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගිය අවුරුද්දට සාපේක්ෂව අඩුයි කියන එකනේ. ඒක අපි පැහැදිලිව දකින දෙයක්. මේ පහුගිය කාලේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ තියෙන ආර්ථික අර්බුදය නිසා යම්කිසි ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියා අඩු වෙලා තියෙනවා. ඊට අමතරව පෙට්‍රල් හිගය, ඩීසල් හිගය, අනිත් දේවල් වල ගෑස් වල හිගය වගේ නිසාත් ආර්ථික ක්‍රියාකාරකම් වල අඩුවීමක් තියෙනවා. ඒතකොට ඒක නිසා ඇති වෙන පුළුවන් දේවල් තමයි බඩු මිල වැඩි වීම, යම්කිසි ආකාරයක රැකියා අවස්ථා අඩු වීම, යම්කිසි ව්‍යාපාරවල ආදායම් අඩු වීම, ඒ වගේ දේවල් අපි දැනටම දකිනවනේ. ඒව තමයි ආර්ථික වර්ධනය ඍණ මට්ටමක තියෙනකොට ඍණ මට්ටම කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව. ඒක තමයි අපිට වැදගත්. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ආර්ථික ක්‍රියාකාරකම් අඩුයි. ඒක ප්‍රතිඵල අපිට දැනටම දකින්න තියෙනවා. ඒතකොට ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග අපි අරගෙන ඉන්නේ. ක්‍රියාමාර්ග තුලින් ඉදිරියේදී නැවතත් යථා තත්ත්වයටපත් වෙන කියන බලාපොරොත්තුව තමයි තිබෙන්නේ. ඔබතුමා සඳහන් කරන්නේ මාර්තු මාසයේ රුපියල පාකරේ වැරදි වෙලාවක කියලාද? මගේ පුදුලිය දැසේ රුපියල පාකරන ඒ කියන්නේ විනිමය අනුපාතය ෆ්ලෙක්සිබල් වෙන්න ඕන තමයි. ඒ කියන්නේ එක තැන තියන්ගීමෙන් තමයි මේ ලොකුම ප්‍රශ්න වලට උනේ. එක තැන තියාගෙන ඉඳලා තියෙන සංචිතයක ඉවරණකම් ගියාට පස්සේ ෆ්ලෝට් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. සංචිත සම්කසනක් තියේදී මේ ක්‍රමානුකූලව ෆ්ලෙක්සිබිලිටි එකක් දෙන්න තිබ්බා. දීලා යම්කිසි පාලනයක් ඇතුව ඒක දෙන්න තිබ්බේ. ඊට කලින් යම්කිසි ආකාරයක අනිකුත් දේවල් කරන්න තියෙන දේවල් කරන්න තිබුණා. ඒ අර සීක්වන්ස් එක කියලා තියෙනනේ. යම්කිසි රිෆෝම් කරනවා තියෙනවා මුලින් මොකද්ද කරන්න ඕන, ඊළඟට මොකද්ද කරන්න ඕන, ඊළඟට මොකද්ද කරන්න ඕන. ඒතර ඒ තියෙන කරන්න තියෙන පිළිවෙල අන්තිමට කරන්න තියෙන මුලින් කරාම එතන පොඩි අර වොලටිලිටි එකක් එනවා. මොකද විනිමය අනුපාතය කියලා කියන්නේ අනිකුත් මැක්‍රෝ ඉකොනොමික් සර්වාර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තියෙන ඩිස්ටෝෂන් එකේ ප්‍රතිඵලයක් තමයි විනිමය අනුපාතය කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඉම්පෝර්ට්ස් කියන එක බිලියන දෙකක් වෙනවා නම් එක්ස්පෝර්ට්ස් කියන එක බිලියන 1ක් එන්නේ. ඉල්ලුම සැපීම යනවා විනිමය අනුපාතය අනිවාර්යයෙන්ම මේ වෙන්න ඕනේ. ඒතකොට එහෙම තියෙදි විනිමය අනුපාතය අතහැරියොත් කොහොමවත් මේක කෙලවරක් නැතුව යන්න ගන්නවා. ඒතර මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රතිපත්ති තීරණ අරගෙන ඒ තියෙන හිගය අඩු කරාට පස්සේ මේ ක්‍රමානුකූලව මේ කරනනම් ඔය විදිහට වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඒක තමයි දැන් අපට පේන්න තියෙන්නේ. අපි මේ පොලිසිස් ටයිට් කරාට පස්සේ මේක ස්ථාවර දැන් පවතිනවා. අපේ ලොකු ඉන්ටර්වෙන්ෂන් එකක් ඇත්තෙත් නැහැ දැන්. එහෙම නැතුව මේක අතහැරගෙන නම් අතහැරමු නිසා තමයි ඔය විදිහට පාලනයක් නැතුව විනිමය අනුපාතය ඉහළද. මොකද එතකොට වෙන්න තියෙන ඇඩ්ජස්ට්මන්ට් ෆිස්කල් පොලිසි එකද මොනිටරි පොලිසි එකද ඒ ඔක්කොම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ඇඩ්ජස්ට්මන්ට් වෙන්නේ නැතුව විනිමය අනුපාතය අතහැරියොත් ඒක ප්‍රතිඵලය තමයි විනිමය අනුපාතය ශීඝ්‍ර විදිහට යන්නේ. අධිපතිතුමා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සහ IMF වැඩපිළිවෙලේ වත්මත් ප්‍රගතිය ගැන සිංහල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දාතන්ත්‍ර මුල්ලර මුදල සමග තියෙන වැඩපිළිවෙල යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ දාතන්ත්‍ර මුල්ලර මුදලේ කණ්ඩායමක් ස්ටාෆ් ලෙවල් එකකින් කණ්ඩායමක් එනවා මේ මාසේ අන්තිම කාලේ වෙනකොට ලංකාවට එනවා. එන බලාපොරොත්තුෙන් එන්නේ අපි කියන්නේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක කියන්නේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් ලබා ගැනීම කියන ටෙක්නිකල් ටර්ම් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක කියන එකක් ලඟා කරන්න පුළුවන් කියන බලාපොරොත්තු ඇද ඒගොල්ලෝ මේ මාස අන්තිමට වෙනකොට එනවා මෙහාට. ඒතකොට ඒ ඇවිල්ලා මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සානිකුත් කටයුත්ත එක්ක සාකච්ඡා කරලා යම් ආකාරයක ඒක සම්පූර්ණ කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒක සම්පූර්ණ කරාට පස්සේ පැහැදිලිව එතකොට ඒකෙන් පෙන්වුම් කරන්නේ දාතන්ත්‍ර මුල්ලාල මුදල අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඊළඟ අවුරුදු ගණනාව සඳහා ඉදිරිපත් කරන සර්වාර්ථික වැඩපිළිවෙල ඊට පස්සේ ස්ට්‍රක්චරල් රිෆෝම්ස් මොනවාද ප්‍රතිසංස්කරණ අනිත් ඒරියා අනිකුත් දේවල් වල කරන ප්‍රතිසංස්කරණ උදාහරණයක් ගත්තොත් රාජ්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය ව්‍යවස්ථකවල ප්‍රතිපත්ති වෙනස් කිරීම රජයේ මුල්ල ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය රජයේ විධම් ප්‍රතිපත්තිය මොකක්ද ඒකේ වැඩපිළිවෙල ඒ කියන දේවල් සම්බන්ධව ඉදිරිපත් කරන වැඩපිළිවෙල සහ ඊට අමතරව
අපේ ණය සම්බන්ධයෙන් යම්කිසි ඉලක්ක ඊළඟ අවුරුද්ද 6 තුළ අපි කොහොමද දැන් තියෙන වැඩි ණය බර යම්කිසි ආකාරයකට අඩු කර ගැනීමට අපේ ඉලක්ක මොනවද කියන එක පැහැදිලි. ඒතකොට ඒක තමයි ස්ටාර්ට් ඇග්‍රීමන්ට් එක කියන්නේ. ඒක ආවට පස්සේ ඒ පදනම මත ඒක අපි ඉදිරිපත් කරනවා විදේශීය අපේට ණය ලබා දීපු ඒ ප්‍රාශ්‍රකරුවන් වෙත. ඒතර ඒගොල්ලෝ ඒක දිහා බැලුවාම මේක මේ වැඩපිළිවෙල දායකයන්තර මුල් අරමුදල යම්කිසාකට අනුමත කරලා තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා මේක යම්කිසි ඵලදායී ආර්ථික නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වෙන හොඳ වැඩපිළිවෙලක් කියලා. ඒ මත පදනම් වෙලා එතකොට අපි ඉල්ලා හිටින්නේ අපිට ණය ලබා දීපු අයට යම්කිසි කෙටි කාලෙකින් මේක සහනයක් ලබා දෙන්න කියලා ණය ගෙවීම දීර්ඝ කරන්න හෝ යම්කිසි ආකාරයක මේ ඒ සහනය. එතකොට ඊළඟ පියවර තමයි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ආවට පස්සේ අපිට ණය ලබා දීපු ඒ රෙඩ්‍රස්ලාට ගිහිල්ලා ඒගොල්ලන්ට ඉදිරිපත් කරන වැඩ පිළිවෙල. ඒ අනුව ඒගොල්ලත් එක්ක සාකච්ඡා පටන් ගන්නවා. යම්කිසි ආකාරයක කොතරම් දුරකට සහනයක් අපට ඒගොල්ලන්ගෙන් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ අනුව ඒක සම්පූර්ණ කරාම අපිට ක්‍රෙඩිටර්ස්ලාගෙන් සහ දායකයන් මුල් අරමුදල ලෝක බැංකුව ආසියානු සංගත බැංකුව සහ අනිකුත් ආයතන වලින් ඉදිරියට යාම සඳහා වඩා වැඩි පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒ කාලය වෙනකන් තමයි අපි දැනට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කාලය තුලත් අපි දකිනවා පහුගිය කාලවලට වඩා තිබුණාට වඩා යම් ආකාරයක ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා යම්කිසි ඉල්ලීමක් හෝ බලපෑමක් තියෙනවද? දෙවෙනි ප්‍රශ්නය මේ වන විට රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය කොපමණද? ඒකපුද්ගල ණය ප්‍රමාණය මම හිතනවා අපි පබ්ලිෂ් කරනවා අපේ ඩෙට් බුලටින් එකක් කියලා. ඒකෙන් නම් මට හරියට නම්බර එක කියන්න මතක නැහැ. අපේ සුබන පබ්ලිෂ් ඩෙට් කියන්න පුළුවන්. ඒකෙන් ණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට රාජ්‍ය ණය වැඩිලා තියෙනවා. ඒක නිසානේ අපි ණය මේක අර සස්ටේනබල් නැහැ කියලා කියන එක. එතකොට අපේ දැනට දේශීය ණය ප්‍රතිවාද කරන කියලා එහෙම ඉල්ලීමක් දැනට තාම ඇවිල්ලා නැහැ. මොකද ඒක හේතුව අපි ඒක රඳාපවතින මොනවද අපිට ණය සඳහා ඉලක්ක මොනවද කියන එක අනුව. ඒතර ඉලක්ක තීරණය කරගත්තාම අපිට කියන්න පුළුවන් වෙනවා අපිට දේශීය ණය ප්‍රතිවාද කරන්නේ නැතුව අපිට ඉලක්ක වල ලබා ගන්න පුළුවන් නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ අපි ඉලක්ක සාකච්ඡා කරගෙන යන්නේ අපි ණය සස්ටේනබල් කරන්න ණය ඉලක්ක මෙන්න මේ ආකාරයට අපි සාකච්ඡා කරලා එකඟ කරගන්න පුළුවන් නම් එතකොට ඒ අනුව දේශීය ණය ප්‍රතිවාද කරන්නේ නැතුව ඒ ණය ඉලක්ක කරා ලබා ගන්න පුළුවන් කියන අපේ විශ්වාසය තියෙනවා. ඒ නිසා තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට දැනට කිසිම ඉල්ලීමක් ඇවිල්ලා නැහැ. අපි ඉලක්ක ගැන තමයි මුලින්ම සාකච්ඡා. ඊට පස්සේ තමයි කොහොමද ඒක ළඟා කරගන්නේ කියන එක කොහොමද විදේශීය ණය වලට ඒක මේ කරන්නේ විදේශීය ණය කරන සාකච්ඡා කරලා කොහොමද ඒගොල්ලෝ එකඟ වෙන්නේ කියන අනුව තමයි ඊළඟ පියවර යන්නේ. ඒතකොට ඒකට තාම එතනින් එහාට මොකක්ද වෙන්නේ කියන එක කියන්න තාම අමාරුයි. ණය සම්බන්ධයෙන් දැනට දත්ත මම හිතන්නේ අපි පබ්ලිෂ් කරනවා අපේ සුපිරින්ටන් පබ්ලික් ඩෙට් කියන්න පුළුවන්. ඒ කියන්නේ සම්කිසි මොනවද දැනට තියෙන දත්ත. Governor, may I ask for a small clarification? Yeah, just wait, we give him a chance to. ඒක පුද්ගල ණය සාමාන්‍යයෙන් අපි පබ්ලිෂ් කරන්නේ වාර්ෂික ණය සම්පූර්ණ ණය ප්‍රමාණය වාර්ෂික ජනගහනයෙන් බෙදලා. ඒතකොට 2021 වාර්ෂික ණය ප්‍රමාණය දෙවිලා තිබුණේ ට්‍රිලියන 17.3ක් වගේ. එය ජනගහනයෙන් බෙදලා දැන්ටමත් ඒ නම්බර්ස් පබ්ලිෂ් කරලා තියෙනවා. නමුත් 2022 යම් ආකාරයකින් ණය මට්ටම ඉහළ ගියාට තාම අපේ වාර්ෂික ජනගහනය පිළිබඳ තොරතුරු සම්පූර්ණ වෙලා නැහැ. ඒකට ඒ පැමිණියන් පස්සේ අපිට ඒ නම්බර්ස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් යම් ආකාරයකින් පසුගිය වසරේම ජනගහනයත් එක්කම කල්පනා කරලා ඕනම කෙනෙකුට මේ අපේ සෑම සතියෙම පබ්ලිෂ් කරන වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් වල තියෙන ඒ අවස්ථාවේ තියෙන ණයවල වටිනාකම මේකෙන් බෙදලා ඒ නම්බර්ස් හරි ගස් ගන්න පුළුවන්. අධිපතිතුමා ඔබතුමාගෙන් මේ පොඩි පැහැදිලි කිරීමක් කර ගැනීම අදහසක් දැන ගැනීමටයි මේ ප්‍රශ්නය අහන්නේ. දැන් අපේ රටේ ආර්ථිකය පිළිබඳව කතා බහ කරද්දී ඉන්දියාව, චීනය මේ කියන රටවල් සාමාන්‍යයෙන් කතා බහට ලක් වෙනවා. IMF කාරණය ගනිද්දී අපි ශ්‍රී ලංකාව ණය හිමියෙක් විදියට චීනයටත් පොඩි යම් ප්‍රමාණයක බරක් දීලා තියෙනවා. මේ සියලු කතා අතර දැන් ජනතාව බලාගෙන ඉන්න එකයි මේ ප්‍රශ්නය අහන්නේ.
පහුගිය කාලේ නැව් කිහිපයක් පිළිබඳව කතා බහක් නෞකා පිළිබඳව. පාකිස්තානයේ යුද නැවක් ලංකාවට ආවා. එතකොට මේ වන විට චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාවක් ලංකාවට ඇවිත් තිබෙනවා. මේ ගමන් දෙක අතරතුරේදී ඉන්දියාව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කරා. රටවල් කිහිපය පිළිබඳව යම් කතාබහ ජාත්‍යන්තරයේ නිර්මාණය වෙද්දී අපිට ගන්නට තියෙන ලැබෙන්නට යන IMF ණයට මෙහි බලපෑමක් ඇති වෙයි කියලා යම් කතාබහකුත් ඇතුණා. ඇත්තටම මේ ගමන් වලින් මේ ණයවලට එහෙම නැත්නම් IMF කටයුතු වලට අපේ ආර්ථිකයට කුමක් හෝ බලපෑමක් සිද්ධ වෙනවද? ඒ කරුණු ගැන මගේ අදහස විදිහට මම නම් දකින්නේ IMF එක කියන්නේ ජාත්‍යන්තර මුල් අරමුදල කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒගොල්ලන්ගේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා රටවල් වලට සමාජික රටවල් වලට ණය ලබා දෙනකොට මම දකින්න විදිහට යම්කිසි ආකාරයක ඒගොල්ලෝ බලාපොරොත්තු තියෙන සර්වාත්මික වැඩපිළිවෙලක් පිළිගත හැකියාවක් ඉදිරිපත් කරනවාද? ඊට පස්සේ අපේ ණය සස්ටේනබල් කරගන්න අපේ වැඩපිළිවෙල මොකක්ද කියන එක. ඒතර අපිට එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම දකින්න විදිහට ජාත්‍යන්තර මුල් අරමුදේ ණය ගැනීමට තියෙන එකම තියෙන සම්පූර්ණ කරන තියෙන අවශ්‍යතාවය ඒව තමයි. ඒතර අපිව මං ඉස්සෙල් කිව්වේ ඒව සම්පූර්ණ කරගෙන යනවා. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි ණය ප්‍රතිපත්ති කිරීමේදී තියෙන්නේ ඒක වෙන රටවල් වලින් ණය සහන ඉල්ලන්න වෙනවා. ඒ ඉල්ලනකොට ඒ රට ශ්‍රී ලංකාවට සහනයක් ලබා දෙන්නේ කොට ජාත්‍යන්තර මුල් අරමුදේ වැඩ පිළිවෙල ආර්ථික ප්‍රතිපත්ති දිහා බලලා ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕන. ඕනම තැනක කවුරු හරි ණයක් දෙනකොට කාට හරි බලන්න මේ ණය ගෙවීමේ හැකියාව තියෙනවද කියන එකනේ. පළවෙනි කාරණේ. ඒතර ණය ගෙවීමේ හැකියාව තියෙන බව කියලා පෙන්වුම් කරන්න තමයි අර ජාත්‍යන්තර මුල් අරමුදේ වැඩ පිළිවෙල යටතේ ණය ඉලක්ක අපි පෙන්වුම් කරන්නේ. ඒව විශ්වාස කරනවා නම් අපිට ණය දෙන අය රටවල් හෝ ඒ කණ්ඩායම් මම හිතන්නේ එතකොට ඒගොල්ලෝ විශ්වාසය තියෙනවා නම් ඒගොල්ලෝ සාහනය අපට ලබා දෙයි. ඒතර ඒක විතරක් ඒක නැතුව වෙනත් දේශපාලන කරුණු බලනවා නැද්ද කියන එක ඒක ඒ දෙන පාර්ශවයේ කාරණයන්නේ. ඉතින් මට ඒක කියන්න බෑ. මේක නිසා ඒගොල්ලෝ දෙයිද නැද්ද කියන එක ඒ අනිත් පාර්ශවය විසින් සැලකිය යුතු කාරණයක්. ඒක මම දකින විදිහට අපිට ආර්ථික වශයෙන් අපිට කරන්න තියෙන වැඩපිළිවෙල විශ්වාසවන්ත වැඩපිළිවෙලක් අවිස්පත් කරනවා. අපි ණය සස්ටේනබල් කරනවා කියන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව ණය දෙන පුද්ගලයා, ණය දෙන ආයතන, ණය දෙන රටවල් ඒක විශ්වාස කරොත් අපිට ණය සහනය ලබා දෙයි. ඒකට බලපාන අනිත් කරුණු මොනවද කියන එක ඒක ඒ රටවල් වලට අයිති කාරණයක්. ඒක එහෙම තීරණය කරන මිසක් මම ඒ ගැන මට ඒ ගැන කියන්න අමාරුයි. මහ බැංකුව අධිපති වශයෙන්. මට මේ කාටවත් මම ඒක ඒ රටේ කාරණයක්. දැන් අපි ඉන්දියාව හෝ චීනය හෝ ජපානය හෝ තීරණයක් ගන්න ඒ රටවල් තමත් මට විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ මේ තීරණය ගැනීමේදී මුදල් මණ්ඩලය කරුණු රාශියක් සලකා බැලුවා පෙන්වපු ආකාරයෙන් ඒකේ ප්‍රධාන කරුණු තමයි විශේෂයෙන් අපි දකින්නේ භෞතික කාලයේ අපි ගත්ත යම්කිසි ප්‍රතිපත්තිවල සාධනීය ප්‍රතිඵලයක් අපිට පේනවා මේ වසරේ මේ තීරණ ගැනීමේ අවස්ථාවේදී සංසන්දනය කරනකොට බහුව්‍ය අවස්ථාවේ තීරණ ගැනීමත් එක්ක සංසන්දනය කරනකොට විශේෂයෙන් බලුවාම මත ඇති ඒ වෙලාවේ අපි බලාපොරොත්තු වුණා උද්දමනය 70%ට වඩා අධික මට්ටමට යන අවස්ථාවක් ඉඩකඩක් තිබුණා වගේ පෙනුමක් තිබුණා. නමුත් අපි දැන් පේන ආකාරයට එතරම් විදුලි බල ගාස් වැඩි කරාට පස්සෙත් මේක යම් කිසි ආකාරයකට ඊට වඩා අඩු මට්ටමකින් අවසන් වෙලා ඉදිරියේදී උද්දමනය අඩු වෙනවා කියන බලාපොරොත්තුවක් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම විදේශ විනිමය පැත්තෙන් ගත්තත් පහුගිය කාලේ තිබිච්ච විදේශ විනිමය දැඩි හිගය යම් කිසි ආකාරයකට සමනය වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දකිනවා දැන් මේ අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගෑස් සහ මෙඩිසින් වගේ වට අවශ්‍ය කරන විදේශ විනිමය අපට ප්‍රතිපාදනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ගත්ත ප්‍රතිපත්තිවලට අනුව ආනයන වියදම සෑහෙන වශයෙන් අඩුලා තියෙනවා. අපනයන ආදායම යම් කිසි ආකාරයකට සෞදාගතව තියෙනවා. ඉදිරියට යනකොට අපිට යම් කිසි කෙටි කාලින ණය පාස්කම් නැතුවත් අපට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට යම් කිසි ආකාරයක ඒ රටේ මූලික අවශ්‍යතාවලට අවශ්‍ය දේවල් ටික අපේ තියෙන මුදල් වලින් කළමනාකරණය කරගන්න මේක අත් වශයෙන්ම තවත් සාධනීය පියවරක් අපි දකින්නේ ගිසරයකත් එක්ක සංසන්දනය කරනකොට. ඒ වගේම අර උද්දමනයේ බලපාන ඉල්ලුම පැත්තෙන් අපිට පේනවා
බැංකුවල ණය ප්‍රසාරණය මුදල් ප්‍රසාරණය සෑහෙන මට්ටමකට පාලනය වෙලා ඒ අනුව උද්දමනය යම් කිසි ආකාරයකට ඉල්ලීම පැත්තෙන් පවතින උද්දමනය යම් කිසි ආකාරයකට ඒක පාලනය වෙලා තියෙනවා. සැපවිමාසයේත් දැන් පවතින කටයුතු සාමාන්‍ය පරිපත්ති වෙන යනකොට බලාපොරොත්තු වෙනවා යම් කිසි ආකාරයක මිල මට්ටම් වල ස්ථාවර භාවය විශේෂයෙන් විනිමය අනුපාතයේ ස්ථාවර භාවයත් එක්කම අනිකුත් මිල මට්ටම් වලට ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිඵලයට අනුව මිල මට්ටම් ස්ථාවරපත්වයටපත් වෙගෙන යන බව පේනවා. තමවත් නම් උද්දමනය වැඩි බව පිළිගන්න වෙනවා. 60ට වඩා අධික උද්දමනය කියන්නේ ඒ නිසා තමයි මේ ඉහළ පොළි අනුපාතය තවදුරටත් අපට මේ ආකාරයට පවත්වාගෙන යන්න සිද්ධ වෙන ඉදිරියට යනකොට. නමුත් අපිට වැඩි කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේ වෙලාවේ. ඒ තියෙන දේවත් එක බලුවාම තියෙන බලාපොරොත්තු වෙන්නේ මේ කරපු දේවල් වල යම්කිසි යහපත් ප්‍රතිඵල දිගට මේ ආකාරයට පවත්වාගෙන පුළුවන් වෙයි. ඒත් එක්කම තව ඉදිරියට යනකොට ඒ යන ක්‍රියාමාර්ග ඉදිරියට යනකොට ඒ අනිකුත් විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අලුතෙන් ආයවැයක් ඉදිරිපත් කිරීම ඒ බදු ප්‍රතිපත්ති ඒවත් ක්‍රියාත්මකවත් එක්ක මේ தත්ත්වය සෑහෙන දුරට සමනය කර ගැනීම හැකියයි කියන බලාපොරොත්තුවක් වල පේනවා ඉදිරියට යනකොට මේක ඔබතුමාලා පේන රටේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය මේ අතරපත් වීම තුළ ඉතින් අපි ගැන යම් කිසි ආකාරයක යහපත් ප්‍රතිඵල පේන එක හොඳයි. ඒ කියන්නේ අපි පැත්තට යනම කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන මේක දිගටම ආකාරයට පවත්වන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි අර සමහර මේක තවදුරටත් මේක පාලනය කිරීම සඳහා අපේ අපනයන කරන අයගේ ඒගොල්ලන්ගේ එන මුදල් නියමාකාරයට යම් සාකාරයට අපි අලුත් ක්‍රමවේදයක් යටතේ මොනිටර් කරලා ඒගොල්ලෝ ගේන මුදල් නියමාකාරයට රුපියල් බවට පරිවර්තන කරනවා. ඒ අතින් අපේ මහ බැංකුවට ලැබෙන මුදල් ප්‍රමාණය බැංකු පද්ධතිය තුලින් මේකත් දකින්න යම් කිසි වර්ධනයක්. ඒක උපකාරයි. ඒක අපි දිගටම ඒ ක්‍රියාකාරීත්වය තුල සහ අනිත් එක අර ඕපන් account විවෘත ගිණුම හරහා යම් කිසි ආකාරයකට හවාල උණ්ඩියල් විදියට මුදල් පාවිච්චි කිරීම පාලනය කරන ඉදිරියට ඒ අනුව අපි දකිනවා ඒ අර බ්ලැක් මාකට් ප්‍රීමියම් කියන එක සෑහෙන දුරට අඩු වෙලා බැංකු පද්ධතිය තුළ තියෙන විදේශ විනිමය ලික්විඩිටි ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව මම හිතන්නේ ඉදිරියට මේක අපිට කළමක් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මේ අද තීරණය මුදල් මණ්ඩලයේ ඊයේගත තීරණය අද අපි කරනවා. ඒ තීරණය අනුව මම හිතන්නේ අපිට මේක යම් ආකාරයක මේ තියෙන ප්‍රගතිය ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.